අවසරයි ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ පළවෙනි දවසේ ධර්ම දේශනාව සඳහා වෙන් කරගත්ත කාලයට පැමිණලා තියෙන්නේ. අපි සියලු දෙනාම ධර්ම දේශනාවට අහුම්කම් දෙන්නයි වාඩි උනේ කියලා tempත් වෙලා වාඩි වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ චත්තාරෝ මේ භික්ඛවේ සතිපට්ඨාන භාවිතා බහුලී කතා අපරාපරං ගමනාය සංවත්තති තී. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පිරිසක් වශයෙන් එකතු වෙලා ඒ ධර්ම දේශනාවක් සඳහා සදී පැහැදී ඉඳ ගන්නවා කියන එක එහෙම නැත්නම් මේ වගේ පූර්ණ කාලීනව යෙදিলা බණක භාවනාවකදී ගත කරනවා කියන එක බොහොම කලාතුරකින් වෙන එකක්. අපේ ජීවිත ගොඩක් වෙලාවට ගත වෙන්නේ මේ වගේ විවේකීව බණක් අහන්න නෙවෙයි ඊට වැඩි ටිකක් කලබලකාරී විවිධාකාර වැඩ තියෙන තැනක. ඒ නිසා මේ වගේ හම්බෙච්ච වෙලාව දුර්ලභ දෙයක් විදියට බුදුචාන් වහන්සේ පවා දේශනා කරලා තිනවා මේ ධර්ම ශ්‍රවණි. ඉතින් ඒක අපි වගේ විශේෂයෙන් පැවිදියත් බැලුවොත්, ඒ වගේම පූර්ණ කාලීනව භාවනා කරන ගිහියත් බැලුවොත් ඒක බොහෝම වැදගත් වෙනවා. ඒ වගේම තමන් බලාපොරොත්තු වෙන දැන් මේ ඉදිරියෙන් තියාගත්ත සූත්‍රයේ තියෙන්නේ අපරාපරං ගමනාය කියලා. අපි මේ බලාපොරොත්තු වෙන සංසාර ගමනින් එකතු වීමට වැදගත් කාරණා කීපයක් අපි මේ වගේ වැඩමුළුවක ඉන්නකොට මතක් කර ගන්නවා. ඒවට අපි කියනවා මේ දේවල් අපි උපයාසපයා දෙන්න ඕනේ. එතකොට තමයි භාවනාව හරියන්නේ. නිකම් භාවනාව මධ්‍යස්ථානට ආවයි කියලා අනිත් කට්ටියත් එක්ක වාඩි වුණයි කියලා හරියන්නේ නැහැ. ඒ වගේ අංග සම්පූර්ණ කළ යුතු වැඩ ලයිස්තුවක් තියෙනවා. ඒවට කියන්නේ අපි කරන අනුග්‍රහ කියලා. ඉතින් අපි අද පළවෙනි දවසේ ඉඳලා පොඩ්ඩක් මතක් කරගනිමු. අපි අපගේ බෞද්ධතාවයේ සඳහා අසුවිරු ඥාන සඳහා කාගෙත් එහෙම කෙරුවොත් ඒක බුදුහාමුදුරෝ බලාපොරොත්තු වෙච්ච දෙයක් වශයෙන් අපේ දැනුමටත් වටන වගේ මේ වැඩේටත් වැදගත්. ඉතින් යනෝ බලනකොට වැදගත්ම දේ තමයි බුදුහාමුදුරෝ අපිට මතක් කරන්නේ අනුග්‍රහිත සූත්‍රයේ සීල අනුග්‍රහිතාච හෝති. අපි යම් සීලයක් සමාදන් වෙලා ඉන්නවනේ සුදු ඇඳගෙන ඉන්න ඇත්තෝ අට සිල් සමාදන් කරනවා. අනික් ඇත්තෝ එක්කෝ සාමනීර දස් සීලය එහෙම නැත්නම් උපසම්පදා සීලය කියලා ඒ සීල් පද Taman දැනගන්න ඕන. දැනගෙන ඉව කැඩිලා නැතුව බොඳ වෙලා කබර වැටිලා තුවාල වෙලා නැතුව බොහොම පිරිසුදුට සීලය තියෙන්න ඕන. ඒක හරියට කියනවා පොඩි ආම්තුරු උපාසක මහතුරු එනකොට ඔය නිසන් වලට ගොඩ වෙන්න කැලේට එන්න ඉස්සලා අපි කුඹුරු යායක් කරානේ ඉන්නේ. අන්නේ කුඹුරු යායේ මේ ගෝයන් කැපුවාට පස්සේ එළවලු කොරටු දානවා. ඉතින් එළවලු කොරටු වල අස්වැන්නක් නෙලා ගන්න බෑ වටේට වැට ගහලා තිබුණ නැත්තම්. ආයාල යන හරක් එළුවෝ හැම කෙනාම අර ගඩාගෙඩි හැදිලා එනකොට යාර පැලහැටි ටික කාලා දානවා. ඒ නිසා ඒ හේනක් කරනවා නම් එළවලු කොටුවක් කරනවා නම් ඒකේ වැට හේනක නම් දඬු වැට කියලා කියන්නේ. මේවා එළවලු කොටුවේ වැට නැත්තම් මොනම දෙයක්වත් වවන්න බෑ. අනිකේ සත්තු හල්පේ ඇවිල්ලා ඔක්කොම කාලා දානවා. කලබල කරනවා. අපි පලිබෝධක කියලා කියනවා. පලිබෝධකයෝ කියලා කියනවා. ඒ වගේ තමයි අපි මේ ඉදිරියට වවන්න හදන මේ කරන්න හදන වැඩපිළිවෙල හරියන්නේ වටේට වැට ගහලා නැත්තම්. මේ වැට ගැහිල්ල තමයි සමාදන්ව රකින්න සීලය. ඒ නිසා මේ වෙලාවට ඒක හොඳට සීකර කරගන්න. ඒ වගේම මේ වගේ බණ අහන්නේ කියලා තියෙනවා. සුත අනුග්‍රහිතාච හෝති. අපි ඇත්තටම පිළිවෙනක ඉන්නකොට සෑහෙන බණ කොටස් කටපාඩම් කරනවා, දන්නවා. ඒ වුණාට අර දැන් මේ කියන්න හදන්නේ මේ නිවන් දකින්න යන පාරනේ. පිළිවෙනත් ඉතින් එහෙම නොවන එකක් නෙවෙයි. නමුත් ඊට වැඩිය මෙතනදී ඒ ගමනට එහෙම නැත්නම් මේ සංසාරයෙන් එකට වෙන්න කරන
බණ වෙනම බෙහෙත් තුණ්ඩුවක් වගේ. ඒක දැනගෙන ඒක හරියට කියවලා බලලා වැඩ කරන්න ඕනේ. ඉතින් අන්නේ වගේ සුතානුග්‍රහිතයක් ඕනේ. එතකොට මේ කාටවත් කියන බණක් බෑ. Tamanටම කියන බණක්. ඒ සඳහා ඒකටම සැදී පැහැදීගෙන වාඩි වෙලා බණ අහන්න. ඉතින් මේ වගේ පිරිසක් එකතු වෙලා මේ සරුවච්චන් වහන්සේ අවුරුදු 2000 ගානට ඉස්සල්ලා ඒ දේශනා කරපු ධර්ම දේශනාවකට අපි කන් යොමාගෙන හිත නමාගෙන ගෞරවයෙන් අහුම්කන් දෙනවා කියලා හිතනවනම් දකින්නවනම් පොඩි ආමතුගේ දෙමාපිය කොච්චර සතුටු වෙයිද? ඒ වගේ මේ ස්ථාන හදපු ඇත්ත කොච්චර සතුටු වෙයිද? අපි මේ ධර්මය සුතමේ ඥානයක් සඳහා පොතේ දැනුම සඳහා බණක් අහනවා. ඉතින් ඒක ඒ ධර්මයට බුදුජාන් වහන්සේ තමන් වහන්සේගේ ගුරු තන්හිලා තලකුවා. මගේ ගුරුවරයා විදිහට බුදුහාමුදුරුවෝ සැලකුවේ ධර්මය තමයි. ඉතින් ඒක අවුන්කන් දීම බොහොම ආදර ගෞරවයෙන් කරන්න ඕන. ආවට ගියාට නෙවෙයි, නිදි කිරා වැටි නෙවෙයි. ඒකටම හිත යොදාන කරනවා. ඒකට කියනවා සක්කච්ඡාකාරීව බණ අහනවා. ඊට පස්සේ සාකච්ඡා අනුග්‍රහිතාච හෝති. අපි ධර්ම සාකච්ඡා කරනවා. අපි හන්දෑ දවල් අපි ධර්ම සාකච්ඡාවක් තිබ්බා. එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් තිබුණා. එහෙම නැත්නම් අපි කමඨාන් සුද්ධ කරනවා කියලා එකක්. ඒක හරියට වෙදෙක් ගාවට ගියාට පස්සේ අපිට බෙහෙත් තුණ්ඩුවක් දුන්නා නම් ඒ බෙහෙත් තුණ්ඩුවේ තියෙන විදියට ඒ මාත්‍රාවට බෙහෙත් කිරලා ප්‍රතිභාව දාලා බෙහෙත් බීලා ඉහිල වෙදාට කියන්න ඕනේ ගුණාගුණ. දෙවෙනි නැත්තම් දෙවෙනි තුණ්ඩුව ලියන්නේ නැහැ. ලියන්න දන්නේ නැහැ. ඉතින් දැන් ඉන්න විද්දුගාව ඉස්සර ඉන්න විද්දුගාව වගේම බෙහෙත් තුණ්ඩුවක් ලියලා දෙනවා. ඉතින් මේ බෙහෙත් තුණ්ඩුව කියවන එක ලේසි නෑ. බෙහෙත් තුණ්ඩුවේ ලියන අකුරු හරිය අමාරුයි කියවන්න. දොස්තරලා කියන එකවත් කියවන්න බෑ. ඉතින් වගේ තමයි බුදුරජාණන් වහන්සේ ලියපු බෙහෙත් තුණ්ඩුව අපි දැන් කියවනකොට සමහරව කියවෙන්නේ අපිට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක ඒ බෙහෙත් කඩේට ගිහිල්ලා පෙන්නලා ඒගොල්ලෝ දන්නවා මෙන්න මේකයි මේ කියන්නේ කියලා. ඉතින් අන්නේ වගේ ප්‍රමාණය අරගෙන කිරලා බැනලා බෙහෙත් කතාය හදලා බීලා ගුණාගුණ කිව්වේ නැත්තම් බෙදාට තේරෙන්නේ නැහැ. දීව බෙහෙත වැඩ වෙලා තියෙනවද නැද්ද කියලා. ඉතින් ඒකයි අපි අද උදේවරුේ මතක් කරේ මේ සක්මන් කරනකොට කරලා තියෙනවනම් කරනකොට වැටහිච්ච හැටි කොහොමද තමයි තේරුනේ. ඊට පස්සේ ඇවිල්ලා වාඩි වුණාට පස්සේ සක්මන් කරනව නෙවෙයි දැන් වාඩි වෙලා ඉන්නකොට වැටුනේ කොහොමද. ඊට පස්සේ අපි හිතමු පෑන් පහසු කරනවායි කියලා. මූණ හොදනවායි කියලා. දත්ම දිනවයි කියලා. දානේ වළඳනවායි කියලා. මේ හැම දෙයක්ම කරනකොට නැවතිල්ලේ සතියෙන් කටයුතු කරගෙන යනවා නම් ඒ එක එකක් වෙනස්කම් කියන්න පුළුවන්. විද්‍යාද්ද ලියලා තිබුණා ගොඩාක් ලියලා තිබුණේ සක්මන සම්බන්ධව කොහොඳයි. ඉවර කරනකොට දෙකක් තුනක වගේ තිබුණා පරියන්කේ විස්තරයි මෙන්න මෙහෙමයි කරන්න කියලා ටික විස්තර සහිතව තිබුණා. ඉතින් හැම කෙනෙක්ම ගුණාගුණ ප්‍රකාශ කිරීමක් එහෙම නැත්නම් සාකච්ඡාවක් තමයි ඔය කමඨාන් සුද්ධ කිරීම කියලා කරන්නේ. ඉතින් ඒකට අපි විශේෂයක් කරනවා. විශේෂයක් කරලා ඒක මේ කාටත් හිතවදින තාලට හිත ගන්නාසුළු තාලට කරනවා. විශේෂයෙන් මේ පොඩි හාමුදුරුවෝ වඩිනකොට වැඩමුළුවකට අපි නම් කරන සාමාන්‍ය විශේෂ ස්වාමීන් වහන්සේලා කීප නමක්. ඒ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියලා දෙනවා. ඒ ස්වාමීන්ලා ළඟ පේන්න ඉන්නවා. මෙන්න මේමයි සක්මන කරන්නේ, මෙන්න මේමයි පරියන්කේ කරන්නේ, මෙන්න මේමයි කරන්න කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා අත්උදව් කරાવી. ඔය ගිහියන්ගේ වැඩමුළුවට එහෙම එන්නේ නැහැ. එතන එන්නේ ඒ කණ්ඩායමේ නායකයා ඉන්නවා මම එනවා මිසක් අනික් කට්ටිය එන්නේ නැහැ. ඔය අනික් අපේ සංඝයා පල්ලෙහාට බහින්නේ පොඩි හාමුදුරන්ට කරන පිරිවෙනකට කරන සංඝයාට කරන ඒ විදිහට පිරිවෙනකින් සංඝයා වඩනකොට විශේෂයෙන් කරලා කියන්නේ යත්තන්ට තේරුම් ගස්සලා දෙන්න ඕනේ වටහලා දෙන්න ඕනේ මේ භාවනා කරුවට මදි භාවනා කරපේක කියන්න ඉදිරිපත් කරන්න සාකච්ඡාවකට කරුණු ඉදිරිපත් කරන්න ඒක හරි වටිනා අනුග්‍රහිතයක්. ඉතින් අද භාවනා කරන ලෝකේ ගොඩාක් තැනකවල වෙන්නේ නැත්තේ ඒක තමයි. කමඨාන් සුද්ධ කිරීම වෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණේ නැත්තම් ඉදිරි ගමනක් නැහැ. නිසා ඒක හුරු කරගන්න ඕනේ. තමන්ගේ විස්තර කොහොමද කියන්නේ කියලා. ඉතින් ඒ විස්තර තිබුණාට සීලේ තිබුණාට හොඳට බණ ඇහුවට විස්තර ලිව්වට බෑ වෙනම ඒක භාවනා කරන්නත් ඕන. සමත භාවනා විපස්සනා භාවනා කියලා
අනුග්‍රහිත දෙකක් තියෙනවා. ඒක නිකන් හරියට කියනවනම් ඉඳගෙන භාවනා කරන්නත් ඕනේ, සක්මන් කරන්නත් ඕනේ. එදින්දා වැඩ කරනකොට සතිය පවත්වන්නත් ඕනේ. ඉතින් ওই පහම තිබුණොත් තමයි අපිට මේ ආපු මේ මිසන් වලට ආවයි කියලා වැඩමුළුවකට ආවයි කියලා අපිට යමක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට සමස්තයක් වශයෙන් ඔක්කොමලත් ඒක කරන්න ඕනේ. එක එක කෙනෙක් එක එක නමක් ඒත් කැප කරන්න ඕනේ. එහෙම තමයි මේ අවුරුදු 2600ම මේ කටයුත්ත පවත්වලා තියෙන්නේ. ඒ නිසා ඒ අනුග්‍රහ කරුවට පස්සේ අපිට පුළුවන් අද අපි ඔය දවසට මාතෘකාව වශයෙන් තිබ්බ ඒ සූත්‍රය අපිට නිසිනින්ද කරගෙන යන්න. මොකද අපි දන්නවා ඉඳගෙන භාවනා කරන්න කොහොමද, අපි දන්නවා සක්මන් කරන්න කොහොමද, අපි දන්නවා ලියන්නේ කොහොමද. ඒ ටික වෙනවනම් අපිට පුළුවන් මේ සූත්‍රයට හිතියව දාන්න. චත්තාරෝ මේ භික්කවේ සතිපට්ඨාන භාවිතා බහුලී කතා. මහණනි මේ සර්වජ්ජන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ හතරක් වූ සතිපට්ඨානියෝ වඩනවනම් බහුලීකృతයි කියන්නේ බොහෝ කොට වඩනවනම් ඒක මේ සංසාරින් එගොඩ වීම පිණිස අපරාපරං ගමනාය සංවත්තති. ඒක මේ සැඩ වතුරක් එගොඩ කිරීම සඳහා හේතු වෙනවායි කියලා. ඉතින් ඒක තමයි අපි සතිපට්ඨාන භාවනා කරනවා කියලා කියන්නේ. ඉතින් මේ සතිපට්ඨාන භාවනා කියනකොටම කියවෙන්නේ ඒක විපස්සනා භාවනාවක් තමයි. අනිකුත් භාවනා ක්‍රම සමත ක්‍රම සරුවචාන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සෙල්ලත් තිබුණා. සිද්ධාර්ථ තාපසතුමාත් මේ භාවනා ක්‍රම කරලා තියෙනවා. නමුත් සිද්ධාර්ථ තාපසතුමාට තේරෙනවා මේවා කෙරුවට ගොඩ යන්න බෑ කියලා. ඒ නිසා ඔය සාමාන්‍ය ලෝකේ පැවතිච්ච අරූප ධාන ඔක්කොමත් කරලා සාර්ථක වෙච්ච ඒ සිද්ධාර්ථ තාපසතුමාට ඒ උගන්වපු ගුරුවරු බොහොම සතුටු වුණා. බොහොම ඉක්මනට භාවනා අල්ලගත්තා. ඒ නිසා අපි දිගට මේ වගේ පිරිසට උගන්වගෙන අපි මේ වැඩේ කරගෙන යමු කියලා. නමුත් සිද්ධාර්ථ තාපසතුමා ඒකට එකඟුනේ නැහැ. එයා කිං කුසල ගවේෂී කිං සච්ච ගවේෂී කියලා මේ නියම සත්‍ය මොකද්ද තියෙන්නේ කියලා අර ශිෂ්‍යෝ දීපුවටත් අතහැරලා ගුරුවරයාත් අතහැරලා තනියම ගිහිල්ලා හොයාගත්ත ටික තමයි විපස්සනාව කියලා කියන්නේ. ඉතින් මේ විපස්සනා කොටස අපි සාමාන්‍යයෙන් සතිපට්ඨානයි කියලා කියනවා. ඉතින් මේ සතිපට්ඨානය කිරීමෙන් තමයි අපිට ඒ සංසාරයෙන් කොට වීම සඳහා කළ යුතු කරන්න වෙන්නේ. ඉතින් බලාපොරොත්තු වෙන්නේ දැන් මේ තාක්කල් මේ කරුණු කාරණා ගන්නුවාට පස්සේ අපි කොහොමද සතිපට්ඨානේ වඩන්නේ, කොහොමද දන්නේ වැඩෙනවද නැද්ද කියලා. ඒක තමයි ඒකේ අමාරු කෑල්ල. අපි කරනවා මොකද වැඩි වෙනවද නැද්ද කියලා කොහොමද දන්නේ? අපි බෙහෙත් බොනවා. ලෙඩේ තනිප වෙනවද නැද්ද කියලා කොහොමද දන්නේ? ඒක වේදාද දැනගන්නේ නැත්නම් යන්ත්‍රෝපකරණයෙන් දැනගන්න නැත්නම් ලෙඩාටම තේරෙනවද කියලා. ඉතින් මේ සතිපට්ඨානේ මෑතක් වෙනකන් හිතා හිටියේ ඒව මනින්න කිරන්න බෑ. ඒක මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමරෝ ආපුවම තමයි කරන්න පුළුවන් වෙන්නේ. දැන් කරන්න බෑ කියලා. නමුත් මේ පොඩි හාමුදුරු ඉපදිලා තියෙන හොඳ යුගයක. දැන් මේක කරන්න පුළුවන්. කරනකොට තේරෙනවා, Tamanටත් තේරෙනවා, ගුරුවරයාටත් තේරෙනවා. අන්න ඒ තේරෙන ගතිය තමයි කමඨාන් සුද්ධ කරනකොට සාකච්ඡාවේදී පේන්න තියෙන්නේ. ඉතින් අපි සාකච්ඡා කරලා බලමු. එහෙම නැත්නම් බණ අහලා බලමු කොහොමද මේ සතිපට්ඨානෙ අපේ තුල වැඩෙනවද කියලා. ඉතින් මේ සතිපට්ඨානෙ කියුවා ටිකක් බරපතලයි වචනේ. සති කියලා ක්‍රියාපදයක් තියෙනවා. සතිය පිහිටුවීම. ප ဋ ාණ කරනවා කිව්වහම පයන්න අස්කරපම ඨාන කියන වචනේ තමයි තියෙන්නේ. සතිය පිහිටුවනවට ස්ථාපිත කිරීමට ස්ථානගත කරනවා කියන තමයි ප ဋ ාණ කියනකේ ඨාන කියලා කියන්නේ. පයන්නේ සදාචනික ප්‍රකාශ විදියට තේරෙන විදියට මේ මොහොතේම දැනන විදියට කරන්න ඕනේ. ඒ නිසා සතිපට්ඨානෙ වඩන්ඩ භාවිත බහුලීගත කරන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි සතිපට්ඨාන සූත්‍රේ කටපාඩම් කරලා කියෝන එක. ඒක තමයි ඉස්සර පොයේ ගෙවල් වල ආම්දු කෙනෙක් මුදු ඉදිරිපත් කරන හරි උපාසක මහත්තයෙක් හරි උපාසකම්ම කෙනෙක් හරි ධානය සතිපට්ඨානෙ කියවනවා අහගෙන හිටියත් ඒත් පිං සිද්ධ වෙනවා. මිනිස්සු දෝත් මුදුන් දීගෙන තමයි සතිපට්ඨානෙ අහගෙන ඉන්නේ. එතකොටත් අරස්සාවක් තියෙන නිසා පිරිත් කියලා කියනවා, පරිත්ත කියලා කියනවා, අහන පිරිත් කියලා එකට කියනවා. හැම කෙනාට මේක කියවන්න බෑ. ඒ මොකද හේතුව ඒකේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ තියෙනවා. හරියට දැනගෙන
පිළිවෙලට කියනවා කියන ඔක්කොටම බෑ. හැබැයි ගිහියෝ බලාපොරොත්තු වෙන හැම සංඝයාටම පුළුවන් කියලා ඒක. පිළිටියක් කියන්නේ සතිපට්ඨාන දුන්නොත් කියව ගන්න පුළුවන් කියලා. හැබැයි එහෙමත් නැහැ. ඔක්කොම සංඝයාට කියන්න බෑ. සමහර අයට විතරයි හොඳට කටහඬ තියලා රැල් බුරුල් ඇරලා ඒ සතිපට්ඨාන කියවන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අහන සතිපට්ඨාන එකක් කියන සතිපට්ඨාන එකක් ඊට වැඩිය වැදගත් ඒක කරන එක. එනිස කියනවා අහන පිරිත් කියන පිරිත් සහ කරන පිරිත් කියලා જાති තුනක් තියෙනවා. ඉතින් ලංකාවේ කරන කෑල්ල තිබුණේ නැහැ. කොහොමද මේක කරන්න කියන එක තිබුණේ නැහැ. ඒ කොයි බුද්ධ ජයන්තියේදී නැත්නම් 1956 තමයි මේ පිටරටවල වලින් ගෙනල්ලා තමයි තාවුරු කෙරුවේ. ඊට ඉස්සෙල්ලා මහානකම් කරපු හාමුදුරුන්ට එහෙම ක්‍රමයක් තිබුණේ නැහැ. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ අවුරුදු 12 දී විතර පැවිදි වෙලා 1913 විතර වෙනකොට හොයලා තියෙනවා මේ ගොඩ වෙන ක්‍රමේ. මොනම තැනකවත් තිබිලා නැහැ. කිසිම තැනක මේක කරන්නේ කොහොමද කියලා විස්තර තිබිලා නැහැ. තිබිලා තියෙනවා සාමාන්‍ය මෛත්‍රී භාවනාවක් කරන හැටි බුද්ධානුස්සති භාවනාව දැන් පොඩි ආමරුත් හන්දාවට පිටිටියක් කියනවනේ. ඔච්චර තමයිලු තිබුණේ. කරන්නේ කොහොමද කියලා තිබුණේ නැහැ. එතකොට ලොකු ස්වාමීන් වහන්සේ කියන මේ පුංචි සාමණේරට හිතලා තිනවා මෙහෙම ඉඳලා නම් මහානකම වෙන්නේ නැහැ. ඒගොඩ යෑමක් වෙන්නේ නැහැ කියලා හොයනකොට තමයි ඔය බුද්ධ ජයන්ති කාලේ බුරුම රටින් සතිපට්ඨාන භාවනාව කියලා තියෙන භාවනා ක්‍රමේ ලංකාවට ඇවිල්ලා වැඩ කරන්න පටන් ගත්තා. එතකොට ආහන පිරිත් කියන පිරිත් වලට අමතරව කරන පිරිත් කියලා જાතියක් ආවා. ඊට පස්සේ භාවනා මධ්‍යස්ථාන කියලා જાතියක් හැදෙන්න පටන් ගත්තා. දැන් නම් පොඩි ආමඳුරුයි අනකොට දකින්න ඇති බොහෝ තැන්වල ඒක කරනවා. භාවනා මධ්‍යස්ථාන කියලා තියෙනවා. නමුත් 1956ට ඉස්සරලා මහානකම් කරපු අයටවත් කාටවත් එහෙම භාවනා මධ්‍යස්ථාන තිබිලා නැහැ. භාවනා කර්මඨහනක් දෙන්න ගුරුවරෙක් ඉඳලත් නැහැ. මහානකම් කෙරුවට භාවනා තිබිලත් නැහැ. හැබැයි හොයන පිරිසක් ඉඳලා තියෙනවා. ඒ හොයන පිරිස මේ හරියට කේල් ගහක අරටුව හොයන්න වගේ ගස් නැති ගෙඩි නැති ගහක පළතුරු බලාපොරොත්තු වෙනවා වගේ තමයි කරලා තියෙන්නේ. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ ඒකේ විස්තර ඔක්කොම ලියලා තියෙනවා. එදා කොච්චර අමාරුද මේක හොයාගන්න. ඊට පස්සේ තමයි ඒ බුරුම රටින් ආවට පස්සේ පළවෙනිම කණ්ඩායමට ගිහිල්ලා මේ භාවනා කරන හැටි නැත්නම් කරන පිරිත් කියන එක තේරුම් අරගන්න. ඒක බුරුමේ අය කියලාම දෙනවා. අහන පිරිත්, කියන පිරිත්, සහ කරන පිරිත් කියලා. ඉතින් කරන පිරිත් වලදී සතිපට්ඨානේ බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රය කියලා වෙන දෙයක් නැහැ. ඒකේ තියෙනවා කරන හැටි. මේ භාවනා කරන හැටි. ඉතින් ඒකෙදි මේ ලෝකෙ ඉපදිච්ච ඕඩම කෙනෙකුට අපි ගමු පුංචිම සාමණේර නමක් ගන්නකො. නැත්නම් වැඩිමහල්ම පිරිවෙනේ ආධිපති ස්වාමීන් වහන්සේ ගන්නකො. එහෙම නැත්නම් උන්වහන්සේ ආචාර්ය වහන්සේ ගන්නකො. ඒ කාටත් මේ ඇඟ තියෙනවනේ මනුස්ස ශරීරේ. ඕක විතරමයි ඕන කරන සතිපට්ඨාන. තමන් කයක් එහෙම නැත්නම් ස්කන්ධයක් නැත්නම් මේ මනුස්ස ශරීරය කියලා ගොඩක්. එහෙම නැත්නම් කුණප 32ක් ගොඩක් තියෙනවා විතර. ඉතින් මේක තමයි බුදුරජාණන් වහන්සේ ඉල්ලන්නේ භාවනා කිරීමේදී ප්‍රධානම මේ විද්‍යාගාරයක් වගේ. ඉතින් ඒකෙදි පොඩ්ඩක් මෙහෙම එකක් කියන්නත් ඕනේ පොඩි ආමතු. මේ ශරීරයක් තිබුණට පොඩි ස්වාමීන් වහන්සේලා දැකලා ඇති ඇස් පේන්නේ නැති ඇත්තෝ. උප්පත්තියම ඇස් පේන්නේ නැහැ. එහෙම නැත්නම් මොකක් හරි අමලියක් කරදරයක් වෙලා ඇස් පේන්නේ නැතුව යනවා. නැත්නම් කන් ඇහෙන්නේ නැහැ. එහෙම නැත්නම් මොකක් හරි අංග විකල භාවයක් තියෙනවනම් ඒ කෙනාට මනුස්ස ශරීරයක් තිබුණාට ඒක දිහා සතුටින් බලන්න බෑ. ඒක දිහා භාවනානුකූලව බලන්න බෑ. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම පෙළෙනවා අසහනකින් හීනමානකින් පෙළෙනවා. ඉතින් එහෙම ඇත්ත පැවිදි කරන්නෙත් නැහනේ. ඒ පැවිදි කරන ලොකු ආම්තුරන්ට ආපත්‍යක් සිද්ධ වෙනවා. ඒ මොකකින් හරි අංග පුලාවක් නැති අඩුපාඩුවක් තියෙන කෙනෙක් පැවිදි කෙරුවා. ඒ නිසා අපිට මෙතන සංඝයා පිරිසක් එනවයි කියලා දන්නකොට අපි දන්නවා අඩු ගානේ පංචවෝකාර මේ අංග පහම සම්පූර්ණ වෙච්ච පැටවුවක් තමයි මෙතෙන් දෙන්නේ. මිනිස්සු ටිකක් තමයි මෙතෙන් දෙන්නේ. අර දුර්ලකම් තියෙන කට්ටිය එන්නේ. මොකද ඒගොල්ලන්ට ඒ තමන්ගේ ශාරීරිය දිහා බලලා සතුටු වෙන්න බෑ. ගිහිල්ලා බලන්න ඉස්පිරිතාලේ වාට්ටුවකට, ගිහිල්ලා බලන්න පිස්සන් කොටුවකට, ගිහිල්ලා බලන්න මේ කුඩු ගහලා
මේ පුනරුත්ථාපන වෙන අයට ගිහිල්ලා බලන්න මිනී මරලා එල්ලුම් ගහගෙන වෙලා ඉන්න කට්ටිය දිහා බලන්න. මම ඇත්තටම යෝජනා කරා මේ පොඩි හාමුදුරු විතරක් නෙමෙයි ඉස්කෝල ළමයින්වත් මේ තැන් වලට ගිහිල්ලා පෙන්නන්න කියලා. මේ මිනිස්සුયો තමයි. ඒගොල්ලෝ ඉන්නේ වෙනමම මානසිකත්වයක. මිනිස්සු බලන්නේ මේගොල්ලෝ මේ අඩුපාඩුකම් සහිත කට්ටිය විදියට. ඉතින් ඒ අයට භාවනා කරගන්න අමාරුයි. නොකරනවම නෙවෙයි හාමුදුරනේ. නොකරනවම නෙවෙයි. අපි ගිහිල්ලා මේ මන්ත්‍රව්‍ය පාවිච්චි කිරීම නිසා අමාරුවට වැටිච්ච අයටත් මේක කියලා දීලා තියෙනවා. කරන්න බැරි නෑ. එහෙම නැත්තම් පිළිකාවක් හැදිලා දැන් පොඩි හාමුදුරන්ට වගේ බාල වයස්කාරයෝ ඉන්නවා. තව දවස් දෙකෙන් තුනෙන් මැරලා යනවා. ඉතින් හරි දුක්ඛිත තත්වයක ඉන්නේ දෙමව්පියොත් එහෙමයි. ඉස්පිරිතාලේ උගන්නන මේ උපස්ථාන කරන්න ඇත්තේ එහෙමයි. ඉතින් ඒගොල්ලන්ටත් ගිහිල්ලා කිව්වොත් තමයි මේ ඉඳගෙන ඉන්නවා දන්නවද කියලා. දැන් වෙලාවේ ඇවිදින්න බෑ යත්තන්න දුර්වලයි. නිදාගෙන ඉන්න බව දැනගන්නත් කියලා දැනගන්න පුළුවන්. ඉතින් ඒකට පොඩි ආමරු වෙලාවක අඬ ගන්න කියලා පෙන්වන්න ඕනේ. අපිට ඒ යටින් බලනකොට මේ මනුස්ස ශරීරයක් හම්බෙලා තිනවා. ඒක විශාල පිනක්. ඒකට කියනවා manussත්ත්ව ප්‍රතිලාභය කියලා. ඕලාරික අත්ත්වපටිලාභය කියලා. ඒක ලාභයක්. ඒ වුණාට පොඩි ආමරු කෙනෙක් ගත්තත් ලොකු ආමරු කෙනෙක් ගත්තත් කතෝලික පාද කෙනෙක් ගත්තත් සතුටින්ද ඉන්නේ කියලා බලන්නකෝ. විචාර අමාරුවෙන් හම්බ වෙච්ච මනුස්ස ශරීරයක් තියාගෙන තමයි සතුටින්ද ඉන්නේ කියලා. ගොඩනෙක් සතුටු නැහැ. මේ බුදුහාමුදුර අපිට උගන්වන්නේ මේ ලැබිච්ච මනුස්ස ශරීරේ ඒ කියන්නේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභේ දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ කියලා මේ මනුස්ස ශරීරයේ විද්‍යාගාරයක් කරගෙන ඒකට සතිය පිහිටවීම. ව්‍යාමමත්තේ කලෙබරේ සසඤ්ඤීමි සමනකේ මනස සහිත සංඥාව සහිත බඹයක් පමණ වූ මේ ශරීරය තමන්ගේ විද්‍යාගාරය කරගන්න එක තමයි බුදුජානකසේ සතිපට්ඨානේ කායානුපස්සනාව කියලා දෙන්නේ. ඉතින් ඒකට දැන් මේ නිසන්වනට ආවා. නිසන්වනේ මේ තොරතුරු ටික ලැබුවා. ඊට පස්සේ සතුටින්ද සක්මන කරන්නේ. සතුටින්ද තමයි පරියන්ඛයක් නැත්නම් භාවනා කරන්නේ. සතුටින්ද දානි වළඳන වෙලාවෙ එක දිහා බලන්නේ. සතුටින්ද තමයි පම් පහසු කරන වෙලාවෙ එක දිහා බලන්නේ කියලා ඒ කරන වැඩේ දිහා අනික් වැඩ බහා තබලා ඒකම යෙදිලා ඒකට පූර්ණ අවධියකින් ඒ පාලි වචනයක් නෑ ශාස්ත්‍රීය වශයෙන් කියන්නේ එලඹ සිටි සීයෙන් කරනවායි කිය. අන්න ඒක කරන්න ගිය දවසේ තේරෙයි එක නමක් කියනවාද පියවර 4යි යන්න පුළුවන් ඉන්නේ ඊට පස්සේ හිත පිට යනවා. තව නමක් කියනවා පියවර 20ක් විතර යන්න පුළුවන් ඊට පස්සේ හිත පිට යනවා. තව පිට නමක් කියනවා පියවර 15 යනකොට හිත පිට යනවායි කිය. එහෙමනම් හිතන්න අන්ධ කෙනෙකුට කොර වෙච්ච කෙනෙකුට බීරි කෙනෙකුට එක චිත්තක්ෂණයකට සමාහට හිත තියාගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ අනුව බලනකොට පළවෙනි දවසේ පියවර 4ක් කරගන්න යන්න පුළුවන් වුණා කියන එක දැහෙන්න වටිනවා. ඒ හිතන්න වෙනවා ගිය ආත්මෙත් එක පින් කරපුවත් එක්ක තමයි මේ වගේ දෙයක් කරන්න පුළුවන් වෙන්නේ මේ වගේ දෙයක් කියන්න පුළුවන් වෙන්නේ ලියන්න පුළුවන් වෙන්නේ විශේෂයෙන්ම. ඉතින් ඒ නිසා මේ පිරිස දිහා බලනකොට ලියලා තියෙන වාර්තා දිහා බලනකොට ඒ ගහලා එලවන්න වටින්නේ නැහැ. තියාගන්න වටිනවා. කියලා දෙන්න වටිනවා. මොකද බැලිය යුත්තේ මේකයි. මේකට වෙන්න ඕනේ නම් සතිපට්ඨානෙ කරනවායි කියලා තමන්ගේ ශරීරයත් එක්ක ජීවත් වෙන එකයි තියෙන්නේ. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ හිතනවා බුදුරජාණන් වහන්සේගේ ක්‍රියාකලාපයෙන් පේන පැවිද්දෝ තමයි ඒකට හොඳම කට්ටිය කියලා. ඔය ගිහියන්ගේ දිහා බලනකොට කොණ්ඩ මොස්තර දාන්නම කොච්චර වෙලා යනවද බලන්න අපිට කොණ්ඩ මොස්තර දාන්න දෙයක් නැහැ නේ. නැද්ද මං ආයේ? තට්ටේනේ. ඒ නිසා ගෙදරවල දොර පණාවක් නැති වෙච්චාම කියන්නේ ආම්රු කෙනෙක් ආව බලපල්ලා ආම්රු කෙනෙක්වත් දන්නේ නැහැ කියලා කියනවා. ආම්රුන්ට පණාවුනේත් නැහැ කොණ්ඩ මොස්තරත් නැහැ. ඔය සිවුර දිග ඇරලා බලන්න තනි 4 රෙදි කැල්ලක් තියෙන්නේ. බලන්න ඒක ඇඳගත්තට පස්සේ කොච්චර ලස්සනද කියලා. මේ ලෝකේ තියෙන විචූරණ ඇඳුම් මොස්තරත් එක්ක. ඊකට කොච්චර මිනිස්සු පව් කරගන්නවද කියලා. ඊට පස්සේ කවුරු හරි දෙන බතක් පොලිමේ ගිහිල්ලා තට්ටිය බෙදාගෙන බලන එකනේ තියෙන්නේ අපිට.
අපිට හෝටල් වලට ගිහිල්ලා මේ චීන කෑම, මේ ජපන් කෑම, මේ උදේ කෑම, මේ දවල් කෑම මොකක් මඟුලක්වත් නැහැ. මේ දෙවේලයි දෙන්නේ. ඊට වැඩි දෙන්නේ නැහැ කොහොම කරක්වත්. ඔය දෙක කෙළුවට පස්සේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ඔක්කොම ඉවරයි අපේ. ඒ වෙනුවට අපේ අම්මලා තාත්තලා ගෙවල් වල කරන වැඩ බලන්නකො. ඉතින් ඒ නිසා ඒ වගේ වැඩ පුළුවන් තරම් අඩු කරලා අර තමන්ගේ ශරීරය නැත්තම් මේ කය එහෙම නැත්තම් ඇඟ දිහා බලාන ඉන්න බැරිකම දිහායි මම මේ කියන්න හදාන්නේ. අපි හිතමු අපි කණ්ණාඩියක් ආව ඉස්සර වාඩිලා කණ්ණාඩි දිහා බලා ඉනවයි කියලා. ඉතින් මේ වගේ උපක්‍රම රාශියක් තියෙනවා. අපි කොහොමද කරන්නේ කියලා. ඉතින් සක්මන් කරනකොට අපි පොඩි උන්න කරන්නේ මම එදත් කරලා පෙන්නවා. අපි ගියා මම මෙහෙම කියනකොට එතකොට තේරෙනවා. අපි ගියා මේ මෑතකදී ගියා මේ දඹානේ වැදි ගමට. ඉතින් යනකොට වහිනවා දිගටම වහිනවා අපිට පණිඩක් ආවා. ඒ වණ්ඩ එපා කට්ටිය. ඉන්න විදියක් නැහැ. එකතු කරන්න විදියක් නැහැ. අපි සක්මන් කරන්නවත් ඉඩක් නැහැ. තනකොළ වැවිලා කරන්න බෑ කියලා. ඉතින් අපි නතර කරා. ඊටසේ දඹානේ මේ ඌරුවරිගේ වන්නිලැත්තෝ නායකයා මට පණිඩියක් කියලා දුන්නා අපේ ලොකු සාංශේ වඩිනවා නම් අපි කොහොම හරි තනකොළ කපලා හරි ගසලා දෙන්න පිටින් දැන් දවස් දෙකක් පායනවායි කියලා පායලා. අපි ගියා මේ වගේ නෙවෙයි පොඩි හමුඩු 200ක් ළමයි. වැඩි දරුවෝ හොයන්න බෑ. බොහොම ලස්සනට ඇඳගෙන සාමාන්‍ය විදිහේ තමයි හිටියේ. දැන් ඒගොල්ලන්ට සක්මන් කරන්න උගන්වන්න ගියාම එක සැරයක් අපේ කට්ටිය ගිහිල්ලා තිබ්බා. බොහෝම ඉහලින් ඒක සලකලක් තිබුණා. ඒ වගේ මේ මුළු දවසේම මේ වැඩි නායකයා අපිත් එක්ක හිටියා. අපිට ඔක්කොටම දානි හදලා දුන්නා. පන්සලකුත් හදලා තියෙනවා. ඉතින් එතකොට මම කෙරුවේ මේ අපි හිතන්නකෝ නිකන් ඔය ශූරු වැලක් හදන නයිලෝන් නූලක් වගේ එකක්. නැත්නම් මේ වයර් එකක් වගේ එකක්. ඒක බිම දාලා ඒ පොඩි ළමයි 10ක් 15ක් යනකන මේ වයර් එක පාග එන්නේ කියලා. වයර් එක දිගේ පාගගෙන ඉන්න පුළුවන්ද කියලා. ඉතින් එතකොට වයර් එක බලන්නේ නැතුව කකුල තියෙනකොට තේරෙනවනේ වයර් එක පෑගෙන නැත්නම් මේ ප්ලාස්ටික් ලණුව පෑගෙනවා. ඊට පස්සේ ඒක දිගේ යන ගමන් කියනවා මේක දැන් ඇත් එක වහගෙන ඒ සාමාන්‍යයෙන් කරන්නේ මේ අභ්‍යාසයට කරන ඇත් එක වහගෙන පහේ පෑගෙන හැටි බලන්න කියලා වයර් එක පෑගෙන හැටි බල බල යන්න කියලා. ඒකට අච්චර වේගෙන් යන්න බෑ. ඒතර කකුලෙන් තමයි ස්පර්ශ කරන්නේ. මට මේ කකුල තියෙනකොට වැල්ලේ හරි කමන්නේ තනකොළ කොල්ලේ හරි කමන්නේ සිමෙන්ති හරි කමන්නේ ලණුව පෑගෙනවද කියලා. එහෙම නැත්නම් මේ වයර් එක පෑගෙනවද කියලා. ඊට පස්සේ ඒක ටිකක් කරනකොට එහා කොනට යනවා ඔක්කොම ලැහැරෙනවා ආපහු මේ කොනට යනවා හැරෙනවා එහෙම යනකොට කියනවා දැන් පුළුවන් ද කියලා බලන්න වයර් එක පාග පස්සෙන් පස්සට යන්න. ඒත් තේරෙනවනේ කකුල තියන්නේ වයර් එකේද නැද්ද කියලා. ඊට පස්සේ කියනවා වයර් එකේ පස්සෙන් පස්සට යනවා ඇස් දෙකත් වහගෙන යන්න පුළුවන්ද කියලා. අනේ ඇදගෙන වැටෙනවා. කොහොමද කරන්නේ කියලා. එනිසා අපි වෙන ආමතු කෙනෙක් කට්ටියට මේ සම්බන්ධ කරන බලන්න වයර් එකක් බිම දාන සමහරට වයර් මාරු වෙනවා හැබැයි. වයර් දෙකක් දාලා තිබ්බොත් එහෙම කොයි වයර් එකේ දිගේ යනවද කියලා හිතා ගන්න බෑ. ඉතින් මේ වගේ දානකොට තියෙනවා පයට පෑගෙනව නම් අපි සර්පේ පෑගෙනව නම් දන්නවනේ. එහෙනම් මුලක් පෑගෙනව නම් දන්නවනේ. වයර් එකක් පෑගෙනව නම් දන්නවනේ. ආන්නේ විදිහට කකුල තියෙනකොට පියවර කීයක් අඩි කීයක් එහෙම ලනුව පාග යන්න පුළුවන්ද කියලා බැලුවොත් උපක්‍රමයක් නැත්තම් ලනුව පෑගුවේ නැත්තම් අපිට පියවර 4-5ක්වත් යන්න බෑ. පොඩි හාමුදුරු දන්නවා වෙසක් එන්නේ දැන් හිටන්ද වෙසක් එනවනේ. සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච ගමම පියවර 7ක් තිබ්බා. වෙසක් කුඩුත් හදනවා ඒ විදිහට තියාගෙන ඒ පියවර 7ම සාම්පති බ්‍රහ්මයාගේ ඉඳලා සියලු දෙනාම මේ පොඩි දරුවෝ ඇවිදින දිහා බැලුවා ඉපදිච්ච ගමන් පියවර 7ක් එකක්වත් පිටපොට ගිහිල්ලා නැහෙනේ. එකක්වත් අසතිය නැහෙනේ. හරියට අඩිය තියෙන තැන නෙළුම් මල පහළ වෙනවයි කියලා කියනවා. ඒ වගේ තමයි සක්මන් කරනකොට පියවර 7ක් එක දිගට ඇවිද්දොත් නෙළුම් මල් පහළ වෙනවා. තේරෙනවා පොළව කොච්චරක් ඒ ඇවිදින පයට ආධාර කරනවද කියලා. ඉතින් අපි උත්සාහ කරුවොත් දවසකට පියවර 7ක් මම මේ කොහොමද කරන්නේ කියලා. ඒකට ඇවිදිනකොට මේක වැලි පොළවක්ද මේක වැලි මේ තනකොළ පොළවක්ද මේක සිමෙන්තියක්ද මේක ලණු පැදුරක්ද කියලා ඒක තේරෙනවා නම්
ඒක ලියන්න දන්නවා නම් අපි කියනවා දැන් පියවර 7ක් සතියෙන් ගියයි කියලා. ඉතින් අර කීප නමක් උදේ අර දවල් වාර්තාවල තිබුණා ඒ කීප නමක් තිබුණ නිසා මම ගොඩක් ඒ ගැන විස්තර කියන්නේ මම ඉදිරියට යනවා. ඉතින් එහෙම යනකොට එක නමක් 4ක් කිව්වා, එක නමක් 20ක් කිව්වා, එක නමක් 15ක් කියලා කිව්වා. ඉතින් ආට කතා කරලා කියන්න තියෙන්නේ දැන් 15ක් යනකොට හිත පිට යනවනම් 15 වෙනි එකේදී හොඳට ලෑස්තිලා යන්න 16ක් අද මං කරගන්නවා. තව එකක් මං කරගන්නවා කියලා එක පියවරක් ඉදිරියෙන් තියන්න යන්න තියෙනවා. 4ක් පුළුවන් නම් 5ක් කරන්න. 20ක් පුළුවන් නම් 21ක් කරනවා. ආන්නේ විදියට කයයි කයානුව බලනාසුලු ඇවිදිනකොට ඇවිදින එක දිහා බලනාසුලු කටයුතු කරන්න පටන් ගත්තොත් දැන් ওই පුංචි වයසේදී හොම පටන් ගත්තාම ටික වැඩි කරන ගියාම සමහරට විනාඩි 15 20 සමහරට පැය සක්මන කරන්න පුළුවන්. පැයකට මිනිස්සෙක් 74ක් ඇවිදිනවා. අද ඉන්න මේ ලෝකේ ඉන්න කිසිම සිංහලයකට පැත්තක්මක් ඇවිදින්න බෑ. තපත්තු සෙරපු නැතුව යන්න බෑ. ගල් පොළවේ ඇවිදින්න බෑ. ඉතින් ඒක නිසා ලෙඩ වෙනවා හරියට. එචා හරියට සක්මන් කරනවා නම් ටික දවසින් දවස මේක වැඩි කරගෙන යනවා නම් Tamanට තේරේ කකුලත් හොඳට හයි වෙනවා. තැන්නේ නෙවෙයි. දැන් අපි සක්මන්ට ගන්න තැනි පොලවක්නේ. තැන්නේ නෙවෙයි කන්දක් නගිනකොට තැන්නේ වගේ නෙවෙයි බර වැටෙන්නේ කකුලට. තැන්නේදී කකුල තියෙනකොට බර වැටෙන විදිහට වැඩි වෙනස් කන්දක් නගිනකොට. පල්ලමක් බහිනකොට තව විදියක්. ඒ වගේම බොරළු පෑගෙනකොට තව විදියක්. තැනි සියුම් පොළවේ තව විදියක්. අන්නේ ඒ කකුල තියෙන වෙලාවේ කොහොමද දැනෙන්නේ කියන එක අපි හිතමු පොඩි ආමිරුරු දැන් අද කියව නිසා හෙට වෙනකොට කියයි. එහෙම කෙනෙකුට ඇහුවොත් එහෙම එක නමක් ඉස්සරහට ගෙන්නලා වම් කකුල තියෙනකොට දැනෙන එකයි දකුණු කකුල තියෙන එකයි වෙනසක් එහෙම තියනවද කියලා හරි අමාරු වෙනසක් කියන්නේ. අපි වමද ඇවිදින්නේ දකුණද ඇවිදින්නේ කියලා තේරෙනවා. නමුත් මේ දෙකට දැනෙන දේවල් වල පොඩි වෙනසක් නැතුවම නෙවෙයි. මේ ප්‍රශ්නේ අහන එක නම් ගැලපෙන්නේ නැහැ. පොඩි ආමතුරෝ මේ පාපන්දු ක්‍රීඩා කරලා තියෙන ෆුට්බෝල් ගහලා තියෙනවද? ඉස්කෝලේ යන කාලෙවත් කරලා නැද? ඒ බෝලෙට ගහන්න බෑ කකුල් දෙකෙන්ම ගහන්න බෑ එක කකුලෙන් තමයි ගහන්නේ. ඕනෙම දක්ෂ පාපන්දු ක්‍රීඩකෙක් බෝලෙට හුත්තට පාපහරක් දෙනවනම් අපේ දකුණු අතයි වම් අතයි දෙකෙන්ම වැඩ කරන්න බෑනේ අපිට. එක අතකින් වැඩ කරන්නේ අපි. ඒ වගේ තමයි කකුල් දෙකේ එක කකුලක් සොත්ති කකුලක් හොර කකුලක් අනික් කකුලෙන් තමයි අපි ඇවිදින්නේ. හොඳට වැල්ලේ ඇවිදලා බලන්න වැල්ලේ නම් ඉතින් අර හැඩයක් තියෙන නිසා ටිකක් ඕක හරියන්නේ නැහැ. තුනී වැල්ලක තියෙන තැනක Tamange වම් කකුලේ ආඩ්‍යයි දකුණු කකුලේ ආඩ්‍යයි ගත්තාම දෙක වෙනස්. දෙකට බර වැටෙන්නේ දෙවිතියකට. අපි ඇවිදිනකොට එක කකුලකට වැඩියෙන් බර දානවා. ඒ කියන්නේ හිතනව නෙවෙයි ඉබේ වෙනවා. අනික් කකුලේ නැහැ. ඉතින් ඒක බැලුවේ නැත්තම් අපිට තේරෙන්නේ නැහැ. ඒකෙදි අපිට හිතුනොත් අපි හිතන්නේ වක්කඩයක් පයින්න තියනයි කියලා. නියර කනකම වක්කඩයක් පයින්න ගියාම අපිට හැම කකුල් දෙකෙන් පයින්න බෑ. එක කකුලකින් තමයි අපි වාංගුව ගන්න. අන්නේ වගේ ඇවිදිනකොට බැලුවොත් ටිකක් සැර වැඩි ඇති මම මේ කියන එක. වම් කකුල තියෙන උඩයි දකුණු කකුල අතර තියෙන වෙනස දැක්කනම් එහෙනම් ඔන්න සතිපට්ඨානෙ පිහිටියා ඉදිරියට යනවා ඒකොටට යන්න ලෑස්ති කියන කතාව තේරෙනවා. ඉතින් ඒක හැබැයි තේරුණාට බෑ, කෙරුවට බෑ, ලියන්න ඕනේ. ලිඛිතව දෙන්න ඕනේ. මං ඇවිදිනකොට මට වම් කකුල බාට දැනෙනවා, දකුණු කකුල බාට දැනෙනවා. එහෙම නැත්නම් බිල්ලුඹයි ඉස්සල්ලා වදින්නේ, ලේ වකේ වදින්නේ නෑ. ඊට පස්සේ කොට්ටේ වදිනස ඇඟිලි වදින්නේ කියලා ඒ පොඩි දරුවෙක් හදපු චිත්‍රපටියක් තියෙනවා. පය බිම තියෙනකොට පයට බර වැටෙන හැටි අට පොලක ලකුණු කරලා. එක විලුඹ ඊට පස්සේ බර ගිහිල්ලා පිටපැත්තේ දාර දිගේ ගිහිල්ලා කොට්ටේට ඇවිල්ලා කොට්ටේ 3-4 පොලක දැල්ලා මාපට ඇඟිල්ල ඊට පස්සේ ඇඟිලි එක එක නැති වෙලා යන හැටි ඒ විදියට මේ කකුලේ හැඩේ කකුලේ කෝණය වෙනස් වෙන හැටි අඳලා තියෙනවා. ඒ කියන්නේ එක කකුලක ඉඳලා අනෙක් කකුලට බර මාරු වෙනකොට එතන විශාල වැඩ රාජකාරි ගොඩක් තියෙනවා. අපි නොදැක කරාට
උනාට අන්නේ දෙක අතර වෙනස දැක ගන්න පුළුවන් නම් ඒකල මේ තැනි පොළවේයි කන්දේයි පල්ලමේයි ඒ වගේම දුවන කොටයි හිමීට යන කොටයි මේ වැඩ කරන හැටි දකින්නම් හොඳම වැඩේ කකුල උලුක් වෙන්න ඕනේ පොඩි ආම්සු. කකුල උලුක් වෙච්ච දවස නම් ඔන්න තේරෙනවා කොච්චර අමාරුද කකුලෙන් කකුලකට මාරු කරන්න. ඒක කකුල කැපෙන්න ඕන. කකුල තුවාල වෙච්ච දවසට බලන්න හොර වෙන හැටි කකුල අර ලෙඩ නැතුව තියෙනකොට තේරෙන්නේ නැහැ. ඒ නිසා මෙහි දැලිපියක් කරන්න ඉවරලා පලණ්ඩයි තියෙන්නේ කකුල. ඒකල්ල කොසල් රජුරවන්ට කියලා බිම්බිසාර රජුරවන්ට කෙරුවා වගේ ලුණු උඩ දීලා විද්දවන්න ඕන. කකුල පළලා ලුණු උඩ විද්දවන්න ඕන. ඔන්න එතකොට නම් පියවර හොඳට තේරෙනවා. මොකද කියන්නේ? දැලිපියක් අරගෙන ඉල පළමු දෙක්කෙනෙක් දෙන්නේ. කකුල පැලනවා කියන එක දැකලා තියෙනවා උස්සන කකුල පැලෙන්නේ. එහෙම වෙච්ච වෙලාවෙත් මේ අර ගිවිලාවි කියනවා සාමාන්‍ය කකුල තියෙන අදී සියුම් වැලි පෑගෙනකොට මට මේ වල්ලු කර දක්වා විතරක් වදිනවා. හැබැයි ගල් ඇනෙනකොට දනිස්ස දක්වා විතර වගේ රිදෙනවලු. කකුල පැලිච්ච තැන වදිනකොට උරහිස දක්වාම රිදෙනවලු උඩට යනකම්. අර කකුලට දැනෙන වැටෙන කොහොමද රිදෙන ප්‍රමාණය එන්න වැඩි තුවාල වෙච්ච තැනක. ඉතින් මේ ඔක්කොම එහෙම තුවාල වෙච්ච තැනක හුත්තර සතිය තියෙනවා. තුවාල වෙච්ච නැති කකුලට වැඩිය තුවාල වෙච්ච කවියා මම කියන කකුල වල ලුණු දැම්මනම් පියවරක් පාස මතක් කරන්න වෙනවා. එහෙම කරන්න වෙන්නේ බරපතල වැඩ අකුසල් කරපු අයට තමයි. එහෙම නැතුව ඇවිදිනකොට මේ දෙක අතර වෙනස මම මේ කතාව කියන්නේ වම පායයි දකුණු පායයි තියෙනකොට දෙකේ වෙනස අඳුරන්න පුළුවන් නම් පොඩි ආමතුරු පැහැදිලිවම පේනවා ගිය ආත්මෙත් භවනා කරපු කෙනෙක් කියලා. පාරමිතා කුසලයක් තියෙන්න ඕනේ භව සම්පත්තියක් තියෙන්න ඕනේ අපිට බල්ලන්ට හැතැම්ම නැහැ වගේ නේ ඇවිදින දවස පුරා ඇවිදිනකොට ඇවිදින බවවත් දන්නේ නැහැනේ. ඇවිදින දැනගෙන පියවර ගන්න දැනගෙන මෙන්න වම මෙන්න දකුණ කියලා විස්තර කරලා කියන්න පුළුවන් නම් ඉතින් ඊට පස්සේ අර සංසාරයෙන් එගොඩ වෙනවයි කියන එක එච්චරම අමාරු නෑ. ඉතින් ඒකම දැම්මොත් අපි ඉඳගෙන ඉන්න වෙලාවේදී අපිට පුළුවන් නම් ඇවිදිනකොට නම් මේ පතුල් දෙකේ ප්‍රශ්නේ තියෙන ඉඳගෙන ඉන්නකොට මේ පස්ස බිම වදින්නේ කලව බිම වදින්නේ කකුල් දෙකම වදින්නේ කියලා ඒ වදින තැන වෙන් කළා කියන්න පුළුවන් නම් පුටුවක ඉඳගත්තාම මෙහෙමයි බද්ද පරියන්කේ හිටියා මෙහෙමයි එහෙම නැතුව කොට්ටක ඉඳගත්තොත් මෙහෙමයි කියලා ඒ වදින හැටි විස්තරේ කියා ගන්න පුළුවන් නම් එයාට කියන්න පුළුවන් එයා පහසුවට වාඩි වෙලා ඉඳලා තියෙනවා කිය. පහසුවට වාඩි වෙලා ඉඳලා නැත්තම් නලියනවා යහට දඟලනවා මෙහාට දඟලනවා හරි අමාරු එක තැනකට වෙලා ඉන්න. නිසා හුන්ටට වාඩි වෙන වෙලාවේ පట్టල වාඩි වෙලා බලන්න මං ඇවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්නවා කොහොමද දන්නේ කියලා. ඉඳගෙන ඉන්න එකේ ඇවිදින එකේ අතර වෙනස කාට හරි හෙලි කරන්න පුළුවන් නම් ඉතින් එතකොට තේරෙනවා දැන් බුදුරජාණන් වහන්සේගේ වාඩි වෙලා ඉන්නකොට බලන්න ඉරියව්ව කඳ කෙලින් තියානින්නේ කියලා තියෙනවා. අපි දවසේ ඉන්න ඉරියව් කීයක් බැලුවොත් අපි කොන්ද කෙලින් තියා ඉන්නවද කියලා බලන්න. තාමත්ම කලාතුරකින් කෙනෙක් තමයි මේ ශෝෂණ පද්ධතියට කඳ ඍජු කරලා තියන්නේ. නැත්තම් ශෝෂණ පද්ධතිය ඇද වෙනවා. ගොර අදිනවා, ලෙඩ වෙනවා. ඉතින් ඒ නිසා උජුං කායං පනිදාය පරිමුඛ. කඳ කෙලින් තියාගෙන ඉන්න ඔය පොඩි ස්වාමීන් වහන්සේලා දකින්නවනේ බුද්ධ පිළිමේ ඇර වෙන ආගම් වල එක එක පිළිමේ જાති තියෙනවනේ. අම්බනවනේ දෙවිගොල්ල. ඉතින් ඒගොල්ල ඉන්න ඉරියව්වයි බුදුජානක වහන්සේගේ මේ ඉටි පිළිමේයි පුදුම වෙනසක් තියෙනවනේ. මේක හරිම సౌందర్యාත්මක මුළු ලෝකෙම තියෙන හොඳම නිර්මාණය ඉන්නේ බුදුජානක වහන්සේගේ ඉඳගෙන ඉන්න රූපේ. ඉතින් කාට හරි පුළුවන් නම් ඒ විදිහට පట్టල වාඩි වෙන්න අපි බුද්ධ පුත්‍රයෝ වෙනවනේ. අපි බුදුහාමුදුරුවෝ කියපු ක්‍රමයට වැඩ කරන්නේ. එතකොට ඇවිදින එකත් එක්ක ඉඳගෙන ඉන්න එකේ වෙනස. ඉතින් මේකට අපි කියන්නේ තමන්ගේ කයට මෛත්‍රියම තමයි මම මේ නැවත කියන්නේ ඉඳුන් හිටුම් පහසුකම කියලා. අපිට ඉඳගෙන ඉන්නකොට නලියන්නේ නැතුව ඉඳගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් කොන්ද කෙලින් තියාගෙන ඉඳගෙන ඉන්න පුළුවන්. ඉතින් පිරිවෙනේ පන්තියක විනාඩි 35 41 විදියට ඉන්නවා. ඉස්කෝලෙත් එහෙමයි. ඉතින් එතකොට තේරෙනවා කොච්චර අමාරුද කියලා. අර භාවනා කරපු එකනට
බුදුහාමුදුරෝ ඕනේ භවනාකාරය දැකපුවම අහන්නේ පැය කීයක් නලියන්න නැතුව ඉන්න පුළුවන්ද කියලා. එච්චරයි කතාව. උඩරට නටුම් පාදර නටුම් කටුතු නටුම් වට්ටක නටුම් නටන එක නෙවෙයි දක්ෂකම. නටන්න නැතුව එක විදියට ඉන්න පුළුවන් ඉරියව්වක් කොච්චර ඉන්නේ කියලා බලන්න. ඒකෙන් තේරෙනවා අපි වාඩි වෙනකොට ඒකට ඇඟ කැමති නැහැ. ඇඟ මොනවා හරි එක්ක නිදිමත වැටෙනවා. එහෙම නැත්නම් වේදනාව ගේනවා. ඉතින් ඒ ටික ලියන්න පුළුවන් නම් මම වාඩි වෙච්චාම මම නිදිමත එනවා. එක නමක් දෙනමක් ලියලා තිබ්බා. එතෙන් කකුලේ අමාරු වේදනාවක් දැනෙනවා. ඒකට බලන්න මේ සතියේ තියෙන හින්දාද මට මේ කය දැනෙන්නේ. එහෙම නැත්නම් ඒක සතියට අරියාදුවක්ද කියලා සතියට කරදරයක්ද කියලා දුවට බැලුවොත් පේනවා. ඒ දැනෙන දැනිලි එකක්වත් දැනෙන්නේ නැහැ සතිය නැත්තම්. දවස් ගණන් ගත වෙනවා. අපි දන්නේ නැහැ. සතිමත් වෙනකොට අර ඉඳගෙන ඉන්නකොට දැනෙන වෙහෙස, දරතය, පරිලාය හොඳට තේරෙනවා. ඉතින් කතාව ඉවර කරන්නේ මෙන්න මෙහෙම එකක් කිව්වොත් මෙහෙම ඉඳගෙන ඉන්නකොට අපි කියන්නේ ඉඳගෙන ඉන්න කය කියලා මේකට කියන්නේ. ඒකෙන් නැතුවම බැරි ඕනම කෙනෙකුට තියෙන අඩුම ලංසෝ තමයි හුස්ම. පණ තියෙන ඕනෙම ශරීරයක අපි බලන්නේ ලෙඩ මැරලාද නැද්ද කියලා හුස්මෙන් තමයි. ඒක නිසා සරුවචාන්සේ දේශනා කරනවා කයක් පණ තියෙනවා නම් නැත්නම් අඩුම ක්‍රියාකාරකකට බහිනකොට කය නැත්නම් සතිය නැත්නම් අවධානය නැත්නම් භාවනාව මම හුස්ම ගන්නවා කියලා තේරෙනවා. ඒක තාම සියුම්. ඒ නිසා සමහරෙකුට ආනපන සතිය තේරෙන්නේ නැහැ. ඒක කියනවා මේ භාවනාව තේරෙන්නේ නැහැ කියලා. ප්‍රශ්නයක් නැහැ. ඒක තේරුණා හරි නැතුව හරි ඒක සිද්ධ වෙනවා. කයට පණ තියනවාද කියලා තේරෙන්නේ හුස්ම ගන්නවා නම් තමයි. ඉතින් කවි වෙලාවකදී මම ගන්න හුස්ම මට තේරෙනවා නම් හිතා ගන්න කොහොමද කියලා. මම ගන්න හුස්ම මට තේරෙනවා නම් හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්ද? ඇවිදිනකොට හරියට කඹයක් දිගේ වයර් එකක් දිගේ ඇවිදිනකොට පියවර කීයක් යන්න පුළුවන්ද වගේ හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒක තමයි කමඨහන් වාර්තාවේ ප්‍රධානම තොරතුරු. මට හුස්ම ගන්නකොට හුස්ම රැලි 4ක් තප්පර 4ක් විනාඩි 4ක් ඉන්න පුළුවන්. ඉතින් ඒතින් අපි වැඩේට බහිනු. ඒකෙන් තමයි දොරට වඩා ගන්න. ඊට පස්සේ ඇහුවොත් ඒක තමයි මට බණ ඉවර කරන්න ඉස්සෙල්ලා මතක් කරන්නේ මේ ආස්වාස කරන ඇතුළට ගන්න හුස්මයි පිට කරන එකයි අතර වෙනසක් තියෙනවද කියලා. හුස්ම ගන්නවා සහ හෙලනවා දෙක අතර වෙනසක් තියෙනවද කියලා බැලුවොත් හොඳටම බැලුවේ නැත්තම් තේරෙන්නේ නැහැ. ඉතින් කොයි වෙලාවක හරි කාට හරි තේරුම් ගන්න පුළුවන් වුණොත් ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආයතනයකට යන තැන ගේට්ටුවේ මුරකාවල් කාර්යයක් කියනවා. දැන් සිකියුරිටි කාර්යයක් ඉන්නවා. එයාට කියලා තියෙනවා ඇතුල් වෙන වාහන වල මේ තැන ලියන්න පිට වෙන වාහන මේ තැන ලියන්න කියලා. එයා බලාන ඉන්නවා වාහනේ ඇතුල් වෙනකොට ඒ කොලම් එකේ ලියනවා. ඒ පෙළේ ලියනවා. පිට වෙනවා මේකේ ලියනවා. ඒ වගේ අපි අර ගේට්ටුවේ මොරකාරයෙක් ගේට්ටුව ළඟ ඉඳගෙන ඇතුල් වෙන වාහන පිට වෙන වාහන බැලුවා වගේ Tamange නායෙන් ඇතුල් වෙන හුස්මයි පිට වෙන හුස්මයි ගණන් කරන්න පටන් ගත්තොත් අපේ හිත කොච්චර අමාරුද බලන්න ගේට්ටුවේ තියන් මේකට කොයි වෙලාවෙ එනවද කොයි වෙලාවෙ යනවද කියලා දන්නේ නැහැ. ඉතින් එතකොට අපිට කියන්න බෑ සංසාර ගමනෙන් ඒකට වෙනවයි කියලා. ඉතින් ඒකට වීම සඳහා අවශ්‍ය නම් අපිට දැනගන්න පුළුවන් වෙනවනේ මේ ශරීරයේ අත්‍යන්තයෙන්ම සිදුවෙන මේ හුස්ම ගැනීමේ කීයක් හුස්ම කියලා ගණන් ගන්නවා වගේම ඇතුල් වෙන හුස්මයි පිට වෙන හුස්මයි කියලා දෙක වෙන් කර ගන්න පුළුවන් නම් ඉතින් මේකේ සතුටුදායක කාරණාවකුත් තියෙනවා. බලන්න ඕනේ ඒකනම් මේ ඇතුල් වෙන හුස්මෙන් පිට වෙන හුස්ම වෙනස නම් වයසට ගිය අයට වැඩිය පොඩි අයට ඒක වැටහෙනවා. පොඩි අයට බලන්න පුළුවන්. මොකද හේතුව ඔළුවේ ගොඩාක් අවුල් පාස නැහෙනි. වයසට යනවා කියන එක මහා අමාරු වැඩක් පොඩි හමුසෝ හිතාන් හිටියද. අර මේ හිටිය උපාසක මහත්තයෙක් මේ අපි ආයන කාලේ ඉතත් වයසයි. උන්දර කියපුවාම වැඩක් ඉතින් කරන්න බෑ බොහොම අමාරු කියන අවසර මේ තරේ මට දන්නේ නැතුව මම මේ වයසට ගියා. මම ලබන ආත්මේ නම් වයසට නම් යන්නේ අවසර. මේක ගියාම හරි කරදරයි. පුළුවන් නම් නොයා ඉන්නකෝ බලන්න. දැන් මෙහි ඇවිල්ලා යනකොට දවස් 4ක් වයසට ගිහිල්ලා යන්නේ. පුළුවන් නම් නොගින් ඉන්න බලන්න. ඔය වයසට යන්නේ හුස්මෙන් තමයි.
හුස්ම කීයක් සිහියෙන් ගන්නවද? හුස්ම කීයක් සිහියෙන් පිට කරනවද කියලා බලාගත්තොත් බුදුහාමුදුරුවෝ සාහිතිකයක් දෙනවා. වයසට යන්නේ දැන හුස්ම ගත්තොත් වයසට යන්නේ දැන් නැතු හුස්ම ගත්තොත් ආච්චියේ බොලන්නේ පාත් වෙලා වරෙන්නේ උළුස්සේ හැප්පීලා 100 වැටුණ ඩොග් ගාලා කියලා ඕන් අන්තිමට ගිහිල්ලා වයසට ගිහිල්ලා වැටෙනව දන්නෙත් නැහැ. ඒ නිසා ඔය තරුණකම ඕම තියාගෙන ඉන්න ඕන නම් බලන්න හුස්ම රැලි කීයක් එක දිගට ගන්න පුළුවන්ද? මේ හෙලන හුස්ම ගන්න හුස්ම අතර වෙනස දැක්කනම් මේ ලොකු හාමුදුරන්ට වැඩිය වටිනවා. ඉතින් අධ්‍යක්ෂක හාමුදුරන්ට වැඩිය වටිනවා. මොකද ඒ හාමුදුරු බැලුවත් එකයි පොඩි හාමුදුරු බැලුවත් එකයි. හැබැයි ඒක ඇර පොඩි අයට මේක බලන්න පුළුවන්. බලන්න පුළුවන් වෙන්නේ ඔළුවේ ගොඩාක් දේවල් නැහැ. හැබැයි මේක බලන්නයි වාඩි වෙන්නේ කියන එක දැනගන්න. එහෙම නැත්නම් ඒ කියන්නේ හුස්ම වැටෙන්නේ නැහැ කියලා එලවන්නේ නැහැ. ඒට උදේට කොහොමද දාන දෙනවා. දවල්ටත් දෙනවා. ඔය භාවනා කරුවා නැතත් දෙනවා. බය වෙන්න එපා. එහෙම නැත්නම් බලන්න සිවුරේ පිම්බෙලා තද වෙන හැටි. හුස්ම ගන්නකොට ඇකිලෙනකොට සිවුරේ මේ හැල්ලු වෙන හැටි. ඒකත් අර හුස්ම ගන්නවා වගේම එකක්. ඒක නම් හුද්දටම පැහැදිලිනේ. හුස්ම ගන්නකොට තෙරපීමට සිවුර තෙරපනවා. එසේ හැල්ලු වෙනකොට පාත් වෙන එකට අපි සාමාන්‍යයෙන් බුරුම් භාෂා භාවනා කියලා කියනවා පිම්බෙනවා හැකිලෙනවා කියලා කියනවා. ඒ නිසා පොඩි හැමරක් දැනගන්න පුළුවන් ඉඳගෙන ඉන්නකොට පොළවේ හැපෙන හැටියෙන් බලන්න පුළුවන්. හුස්ම ගන්න හැටි හෙලන හැටියෙන් බලන්න පුළුවන්. එහෙම නැත්නම් සිවුරේ පිම්බීමෙන් හැකිලීම වෙන කොයි එක ලිව්වත් කොයි එක බැලුවත් එකම ලකුණු ප්‍රමාණය ලැබෙයි. ගියංගෙන් කතා කරලා අහලා බලන්න පොඩි ආමතෝ ඉතින් කොහොම ඉන්නකොට අහන්න ලැබෙයිනේ. උග දෙනෙක් ඔය පිම්බීම හැකිලිම කියන එකත් එක්ක භාවනා කරනවා. පැවිද්දන ගොඩාක් මතක තියෙනෙත් කරලා තියෙනෙත් හුස්ම ගන්න එක තමයි. ආනපාන තමයි. ඉතින් සරුවච්චන් වහන්සේ මේ කායානුපස්සනාව කියලා කායානුව භාවනා කිරීමේ පළවෙනියෙන්ම කියලා දෙන්නේ ආනපාන තමයි. මම නම් මේ බණේ අන්තිමටමයි ඒක ගෙනාවේ. අර ඇවිදින එක පොඩි අත්තන කැමැති. ඒ වගේම කමඨහන් වාතාවි ගොඩක් තිබුණේ පොඩි. අය සක්මන් භාවනාව තමයි. ඒකෙන් මම පටන් ගත්තේ. නමුත් ඒක තියෙන්නේ සරුවච්චන් වහන්සේගේ කායානුපස්සනාවේ ආනාපාන සතිය ඊට පස්සේ ඉරියාපත පබ්බ ඒකට යනවා සාමාන්‍යයෙන් සක්මන් භාවනාව ඊට පස්සේ ධාතු මනසිකාරේ එnde වෙනස් දේවල් වලට යනවා පටන් ගන්න ඉතාම සියුම් තැනින් හුස්ම ගන්න එකේ ඒ නිසා ජපානයේ ඒගොල්ල කරන්නේ හොඳට පට්ට වෙලා හුස්ම ගන්නකොට වීදුරු කෑල්ලක් අල්ලනවා නහයට පොඩ්ඩක් පල්ලෙහායි ඒතර වීදුරු කෑල්ලට දුමාරේ වදිනකොට හොඳට තේරෙනවා. හුස්ම කොච්චර එන්නේ අඩු වෙනවද කියනවනම් අර හුස්ම වදින්නෙම නැතුව වීදුරු කෑල්ලක් ඇල්ලුවාට ඒකේ දුමාරේ වදින්න නැති තැනට යනකම් භාවනා හරියාගෙන යනකොට එන්නේ හුස්ම සාන්තිකර තත්යකට නැත්තම් නොදැනෙන තත්යකට එහෙම නැත්තම් සියුම් තත්යකට අතිසියුම් තත්යකටපත් වෙනවා. ඉතින් ඒක දන්නේ නැත්නම් අපි හිතනවා නිින්ද ගිල්ලයි කියලා. අපේ හිත නැත්නම් නිින්දට වැටෙනවා. ඉතින් මේක අර ගොරෝසු හුස්මේ ඉඳලා මෙහෙම ක්‍රමයෙන් තුනී වෙන හැටි දැක ගන්න පුළුවන් වුණොත් එහෙමනම් මුළු වැඩමුළුවම සාර්ථකයි. ඒක පරියන්කයක් නෙවෙයි දවසක් නෙවෙයි දවස් ඉන්න හරිය සාර්ථකයි. ඒ නිසා බලන්න හුස්ම දිහා බලනවා විතරක් නෙවෙයි ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනස බලනවා විතරක් නෙවෙයි එnde හුස්ම ටිකට මොකද වෙන්නේ මැරෙනව නෙවෙයි අපවත් වෙනව එහෙම නෙවෙයි හුස්ම ගැනීමල එnde අඩු වෙන්න පටන් ගන්නවා. ඒක තාම අද වාර්තාවල දකින්න හම්බුන්නේ නැහැ. සමහරලාට උනාට තේරෙන්නේ නැතිකම නිසා වෙන්න ඇති. මම මේ ඒක වේවා කියලා හිතලා මේ ඒ පැත්තට යොමු කරන්න හදනව නෙවෙයි. අනිත් වගේ යම් කිසි වෙනසක් හුස්ම එක දිගට බලනකොට අල්ල ගන්න පුළුවන් වුණොත් මේ පුංචි කියලා දෙයක් නෑ ඒකේ. ඒක වාර්තා කරන්න, ඒක ලියන්න, ඒකෙන් විශාල අනික් අයටත් ලොකු ධෛර්යයක් එනවා හරියට වැඩ කරන කෙනාගේ. මොකද අපි මේ සංසාරේ ගොඩක් කල් ඇවිදින අයනේ. අපි ගිය ආත්මවලත් ගොඩක් භවනා කරලා ඇති. එහෙම කෙනාට හුස්ම දෙකේ වෙනස තේරෙනවා විතරක් නෙවෙයි ආශ්වාස ප්‍රශ්වාස එන්නේ මේක සියුම් වෙන හැටි තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා අද දවසේ කිව්ව ඇති කියලා.
අද මම සාකච්ඡා කෙරුවේ ඇවිදිනකොට කොහොමද ඉඳගෙන ඉන්නකොට කොහොමද ඒවා බලන්නේ කොහොමද කියන කාරණා විතරයි. ඉතින් එහා ගිහිල්ලා දාහනේ වළඳනකොට නානකොට ඒවට මේවටත් වීඩියෝ පරිච්ඡේදයක් අපි හදලා තිනවා. අද හොඩාක් කියන්න යන්න හොඳ නැහැනේ. ඒ නිසා මෙතනින් ධර්ම දේශනාව මම නතර කරනවා. සීල දෙනාටම සීල ස්වාමීන් වහන්සේටම මේ කරන වැඩේ තවත් ඔපයක් ඇතුව, තෙදක් ඇතුව, දැනුමක් ඇතුව කරගෙන යන්න මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සීල දෙනාටම ඊතර වෙයි මේ ගමන සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා. ත්වන් සරණයි.